සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දවසේ මේ පින්නතුන් හැම දෙනෙක්ම පුරුදු පරිදිම කර්මස්ථාන භාවනාව සඳහා සියලු දෙනාම සැදී පැහැදී ඉන්නවා. වෙනදා වගේම අද දවසෙත් මේ පින්නතුන් හැම දෙනෙක්ම ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඒ උත්තරීතර පංච බල, පංච වීරිය වඩාගෙන සත්ත බොජ්ජංග භාවනාව පූර්ණේ කර ගැනීමට මේ පින්නතුන් හැමදාම වෙනද වගේම අදත් මේ කර්මස්ථාන භාවනාවේ නියැලී සිටිනවා. ඉතින් ඒ සඳහා ඔබ සෑම සියලු දෙනෙක්ම සැහැල්ලු ආකාරයකට තමන් හොඳින් වාඩි වෙලා ඒ සැහැල්ලු මනසකින් යුක්තව ඒ කර්මස්ථාන භාවනාව සඳහා සියලු දෙනාම දෙනෙත් පියාගන්න. ඔබගේ පෙනහළු පිරෙන්න ගැඹුරින් හුස්මක් ගන්න. සිතත් ගතත් සැහැල්ලු වෙන්න කියලා හිතලා පුළුවන් තරම් සෙමින්නේ හුස්ම වාතලයට මුදාහරින්න. නැවතත් පෙනහළු පිරෙන්න ගැඹුරින් හුස්මක් ගන්න. සිතත් ගතත් සැහැල්ලු වෙන්න කියලා හිතලා පුළුවන් තරම් සෙමින්නේ හුස්ම වාතලයට මුදාහරින්න. දැන් ඔබගේ සිතත් සැහැල්ලුයි, ගතත් සැහැල්ලුයි. කර්මස්ථාන භාවනා වැඩීම සඳහා ඔබේ මේ සැහැල්ලු ස්වභාවය ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ඔබ කල්පනා කරන්න පින්නතුනේ, ඔබ සාමාන්‍ය කාම ලෝකයේ ඒ සිටින ස්වභාවයේ ඔබට පුළුවන් උපරිම ආකාරයට ඔබ දැන් සුදුසු පරිසරයක් සකසාගෙන ඔබේ කර්මස්ථාන භාවනා වැඩීම සඳහා ඔබ සැහැල්ලු මනසින් යුක්තව මේ සඳහා චිත්ත ඒකාග්‍රතාවය පවත්වා ගන්නට ඔබ ඊටාම ශ්‍රද්ධා සිතින් යුක්තව, වීරයෙන් යුක්තව, ඒ වගේම සතියෙන් යුක්තව, සමාධියෙන් යුක්තව, ප්‍රඥාවෙන් යුක්තව ඔබ මේ කර්මස්ථාන භාවනාව වඩා ගැනීමට තමයි උත්සුක වෙන්නේ. එහිදී පින්නතුනි සාමාන්‍ය සැහැල්ලුව ඔබට ඉතාමත් අවශ්‍ය වෙනවා. ඔබේ හිසේ සිට දෙපතුල දක්වා ඔබ හොඳින් කල්පනා කරනකොට ඔබට එහි තිබෙන බරගතිය, දැඩි ගතිය, ඒ ස්වභාවය ඔබට මෙනෙහි වෙනවා ඇති. ඒවා ටිකෙන් ටික ඔබ සැහැල්ලු භාවයට පත් වෙන්න කියලා ඔබ හිමින් මෙනෙහි කරන්න. එතකොට ඔබට එහි සැහැල්ලු භාවයක් දැනෙනවා ඇති. හිසේ සිට ක්‍රමයෙන් කෙළ ප්‍රදේශයේ දක්වා එය හිමින් සැහැල්ලු වෙමින් ඒ ගෙළ ප්‍රදේශයේ සිට උරහිස් දක්වා ඒ සැහැල්ලු භාවය විශේෂයෙන්ම ඇඟිලි තුඩුවල ඉඳන් දෙයක් දිගේ වෙලමිට හරහා ඒ සැහැල්ලු භාවය ඔබේ උරපතට ඇවිල්ලා ඒ උරපත දිගේ කෙමින් ඔබේ දැන් ඉනටිය ප්‍රදේශයට ඒ සැහැල්ලු භාවය දැනෙනවා ඇති. ඔබ හොඳින් මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරනකොට ඔබට ඒ සැහැල්ලු භාවය ක්‍රමයෙන් තමන්ගේ දෙපා දිගේ ඉන ප්‍රදේශයෙන් හරියට දෙකට බෙදිලා ඒ සැහැල්ලු භාවය දනහිස් හරහා ක්‍රමයෙන් ඔබ මේ මහ පොළොව දක්වා දෙපතුල දිගේ ඒ බරගතිය, ඒ දරත ගතිය, ඒ සැහැල්ලු නොවන ගතිය ඒ මහ පොළොවට දරන්නට ඉඩ දෙන්න.
ඔබේ දැන් මුළු ඇඟ පසඟම කාය පස්සද්ධියෙන් යුක්ත සැහැල්ලු භාවයෙන් යුක්තයි. දැන් ඔබ නැවතත් ඒ සැහැල්ලු හුස්මක් ඔබේ ශරීරය තුළට බාහිර පරිසරයෙන් ලබා ගන්න. ශරීරය තුළ ඉතුරු වෙලා තියෙන යම් තාක් තියෙනවා නම් දරත ගති, ඒ වගේම තියෙන බර ගති, ඒවා සියල්ල හුස්ම ඔස්සේ බාහිර වාතලයට මුදා හරින්න. නැවතත් මෙලෙස ආශ්වාසය කරමින් ඒ බරගතිය ප්‍රාශ්වාස කරමින් ඔබේ කය දැන් හුස්ම රැල්ලක් ඔස්සේ සැහැල්ලු කරගන්න. මා කියන අතුරු ඔබේ සැහැල්ලු භාවය ඔබ තුළින් අත්දකින්නට බලන්න. ඔබේ කයේ යම් අපහසුතාවයක් තියෙනවා නම් ඒ හොඳ සුසුමකින් බාහිර පරිසරයට මුදාලමින් ඒ කය සැහැල්ලු කරගන්න. හොඳින් හුස්මක් ගනිමින් ඔබට මේ සැහැල්ලු භාවය හොඳින් අත්දකින්නට පුළුවන් වෙනවා. තථාගතයන්න් වහන්සේ මේ ලෝකයේ ස්වභාවය මේ බඹයක් තරම් කය මගිනුත් විස්තර කරලා තියෙනවා. ඒ විස්තරය තුළ මතුවෙන ආකාරයක් තමයි ඒ ලෝකයේ පඨවි ස්වභාවය, ආපෝ ස්වභාවය, තේජෝ ස්වභාවය සහ වායෝ ස්වභාවය, ඒ වගේම ආකාශ ස්වභාවය සහ විඥාන ස්වභාවය. මෙන්න මේ ආකාරයට ඔබ කල්පනා කරොත් පින්නතුනි, ඔබ අවට ඔබ තුළ මේ ධාතුමය ස්වභාවය ඔබටම අත්දකින්නට පුළුවන් වෙනවා. ඔබ සැහැල්ලු භාවයට පත්කර ඔය කය පිළිබඳව ඔබ සිතලා බලන්න. ඒ කයේ සතර මහා භූත වලින් හැදුණු එනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයන්ගෙන් නිර්මාණය වුණු ඒ කයේ පඨවි කොටස තද ගතියෙන් යුක්ත අංශු එකිනෙකට ලං ලංව පිහිටන ඒ රළු තද ස්වභාවයෙන් යුක්ත ධාතුමය ස්වභාවයක් ඔබට සාමාන්‍ය මට්ටමින් අත්දකින්නට පුළුවන් වෙනවා. ඒ කයේ තිබෙන ඇටකටු, මාංශ පේශි, ඒ වගේම මේ තියෙනා වූ සෑම සියලුම පඨවි ස්වභාවයක්ම එකිනෙකට වෙන් කර පෙන්වන්නට නොහැකි වුණත් ඔබට යම් දල වශයෙන් අදහසක් තියෙනවා. තමා තුළ අජ්ජත්ව තියෙන මේ පඨවි වගේම බහිද්ධව තියෙන තද ගතියෙන් යුක්ත පඨවි කොටස ගැනත් මා ඔබට අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු වෙන්නේ නැහැ. ඒවා එකිනෙකට වෙන් කරන්නට වෙන් කරලා දැනගන්න නොහැකි වුණත් අපිට යම් අදහසක් තියෙනවා
ඒවායේ තියෙන පටවි ගතිය, ඒ ස්වභාවය, ඒ තද ගතිය අපිට යම් අදහසක් තියෙනවා. ඒ වගේම පින්නතුනි මේ කයේ ඔබ දන්නවා රුධිරය ගමන් කරනවා. ඒ වගේම වසා නාලිකා ඔස්සේ වසා තරල ගමන් කරනවා. ඒ වගේම හෝමෝන, කේට, මුත්‍රා ආදී අපද්‍රව්‍ය පවා තරලමය වශයෙන් ද්‍රවමය වශයෙන් මේ ශරීරයේ පුරාම එහෙට මෙහෙට ගමන් කරන බව ඔබ හොඳ ආකාරයෙන්ම දන්නවා. ඒ අමුතුවෙන් මා විස්තර කර දිය යුතු නැහැ. එහෙනම් මේ ශරීරය තුළ තිබෙන ආපවන ගතිය, තරලමය ද්‍රව ගතිය ඔබට යම් අදහසක් ඔස්සේ ඔබට වටහා ගන්නටයි ඒ නිදර්ශනය මම ඔබට පැවසුවේ. ඔබට පුළුවන්කම ලැබෙනවා පින්නතුනි මෙන්න මේ ද්‍රවමය ගතිය, මෙන්න මේ තරලමය ගතිය, මෙන්න මේ ආපෝමය ගතිය ශරීරය තුළ අභ්‍යන්තරව අජ්ජත් විදිහට පමණක්ම නෙවෙයි බහිද්ධ විදිහටත් මේ ද්‍රවමය තරලමය ආපවන ගතිය ඔබට යම් අදහසක් තියෙනවා කියන එක තමයි මගේ විශ්වාසය. මේ අපි හොඳින්ම හඳුනන අපේ මේ ශරීරය ගැනයි මම මේ කතා කරන්නේ. ඒ වගේම තියෙනවා පින්නතුනි ශරීරයේ මාංශ පේශී ක්‍රියාත්මක කරන්නට, හෝමෝන ක්‍රියාත්මක කරන්නට, හරියකට වාහනයක ගමනාගමනය සඳහා ඉන්ධන දහනය වන්නේ යම්සේද මේ ශරීරයත් ක්‍රියාත්මක කරන්නට ඔක්සිජන් හරහා අපි ගන්න ආහාරමය දහනමය කටයුත්ත සිද්ධ වෙලා තේජෝ ධාතුව නැගෙන්නට ඕන පින්නතුනි ශරීරයේ ක්‍රියාකාරීත්වය පැවැත්මට උදව් උපකාරයක් ගන්න. මෙන්න මෙහෙමයි තේජෝ ධාතුව අපේ ශරීරයේ අපට උදව් කරන්නේ. ඉතින් අජ්ජත්ව තේජෝ ධාතුව ක්‍රියාත්මක වෙනවා වගේම අපිට හොඳින් පැහැදිලි පින්නතුනි බාහිරවත් මේ තේජෝ ධාතුව ක්‍රියාත්මක වෙන ආකාරය. අපිට තේරෙනවා පින්නතුනි උදේට ඉර පායාගෙන එනකොට මේ තේජෝ ධාතුව ක්‍රමයෙන් වැඩි වෙලා මධ්‍යහන පහු වෙනකොට තේජෝ ධාතුව උපරිමයකට ඇවිල්ලා ඊට පස්සේ ක්‍රමයෙන් රාත්‍රී භාගය වෙනකොට සන්ධ්‍යා භාගය වෙනකොට මේ තේජෝ ධාතුව අපිට දැනෙන්න ගන්නවා ක්‍රමයෙන් සිසිල් පැත්තට ගමන් කරන. ඉතින් මෙන්න මේ වගේ මා මේ නිදර්ශන මගින් පෙන්වන්නේ පින්නතුනි තේජෝ ධාතුවත් අජ්ජත් මෙන්න බහිද්ධවත් තියෙනවා. ඒ වගේම පින්නතුනි ඔබට පැහැදිලි මේ තේජෝ ධාතුවට ආහාර දහනය සඳහා අවශ්‍ය වෙනවා ඔක්සිජන්. මේ ඔක්සිජන් තමයි පින්නතුනි බාහිර පරිසරයේ ශාක වලින් නිකුත් කරාට පස්සේ ඒ ඔක්සිජන් අපේ නාස්පුඩු අතරින් ඒ වගේම මුඛ මාර්ගය අතරින් අපි මේ ඔක්සිජන් ලබා ගන්නවා වාතයක් විදියට පෙනහළු වලට. ඒ පෙනහළු වලට ලබාගෙන තවත් වාතයේ සමග නොයෙක් ආකාර ප්‍රතික්‍රියා කරමින් ඒ ශරීරයේ කටයුතු සඳහා ඒ වාතය නම් වූ වායෝ ධාතුවත් පින්නතුනි අපි යම් ආකාරයකින් පාවිච්චියට ගන්නවා. ඉතින් මේ ගන්නට බාහිර පරිසරයේ වායෝ ධාතුව තිබීම අත්‍යවශ්‍ය වෙනවා පින්නතුනි. ඉතින් ඔබට පේනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත අජ්ජත්ව මෙන්ම බහිද්ධවත් මේ අපේ ජීවිතය තුළ නොයෙක් ආකාරයේ වැඩ කටයුතු සඳහා යොදා ගන්නා අන්දම. ඉතින් මේ සියලු ධාතු හතරම අජ්ජත් වේවා බහිද්ධ වේවා මේවා පවතින්නේ පින්නතුනි ආකාශ කියන ධාතුව උඩ. මෙන්න මේ ආකාශ ධාතුව තුල තැන්පත් වෙන්නේ යම්සේද හරියකට යම් තරලයක් තුල යම් පුඩිමක් තුල පළතුරු කොටස් ප්ලම්ස් ආදිය තැන්පත් වෙනවා වගේ මේ ආකාශ ධාතුව තුල මෙන්න මේ සතර මහා භූත
නොයෙක් අන්දමට පිහිටා තිබෙනවා පින්නතුනි. ඒ පිහිටීම අපිට විස්තර කරගන්නට අමාරුයි අපහසුයි. හැබැයි අපිට දල අදහසක් ගන්නට පුළුවන් වෙනවා. මේ අපේ බඹයක් තරම් ශරීරයේ දිහා බැලුවහම ඒ වගේම බාහිර තියෙන පදාර්ථමය ද්‍රව්‍ය දිහා බැලුවහම ඒවා පිහිටා තිබෙන ආකාරයට අනුව මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතත් ඒ ක්‍රියාත්මක වන ආකාශ ධාතුවක් කියන ස්වභාවයන් පිළිබඳ දල අදහසක් ගන්නට අපට හැකියාවක් ලැබෙනවා. ඉතින් අපි දන්නවා මෙන්න මේ කොටස දක්වාම මේ සියල්ලක්ම කොහොමද හරියටම මෙන්න මේ ආකාරයට පවතින්නේ කියන වැඩපිළිවෙල නිර්මාතෘ විදිහට අපිට මේ විඥාන ධාතුව හඳුන්වන්නට පුළුවන් පින්නතුනි. ඒ විඥාන ධාතුවේ ක්‍රියාකාරීත්වයේ මත පින්නතුනි පුළුවන්කම ලැබෙනවා මේ සමස්ත සැකිල්ලට වග කියන්න. ඉතින් මෙන්න මෙහිමත් තථාගතයන්න් වහන්සේ අජ්ජත් මෙන්ම බහිද්ධවත් විඥාන ධාතුව විස්තර කරමින් ඒ වගේම ඒ සැකිල්ලට නොයෙක් ආකාරයට තුඩු දෙන මේ විඥාන ධාතුව කැටුව මේ ලෝකය හය ආකාරයට ධාතුමය වශයෙන් වෙන් කර විග්‍රහ කරනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු විදිහට. මෙන්න මේ ලෝකයේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ධාතු විදිහට දැක්කට පින්නතුනි අපි නිවන් දකින්නේ නැහැ. ඒ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ ධාතු විඥාන ධාතු විදිහට දැක්කට අපි නිවන් දකින්නේ නැත්නම් අපි නිවන් දකින්න කුමක් කළ යුතුද කියන ප්‍රශ්නය ඔබට පැන නගින්නට ඕන. කෙලෙසද මේවා තුළින් අපි නිවන දකින්නේ? කොහොමද අපි මේවා නිවාගන්නේ? කොහොමද අපි මේවා ගිනි තියාගන්නේ? මෙන්න මේ ප්‍රශ්න දෙක ඔබට වැටහෙන්නට ඕන. මෙතන ගින්න විදියට අදහස් කරේ තේජෝ ධාතුවේ තියෙන ගින්න නෙමෙයි. අවිද්‍යාව නම් වූ ගින්න. ඉතින් මේ ධාතුමේ ස්වභාවයේ අවිද්‍යාව ගින්න මොකක්ද කියන ආකාරය ඔබ හොඳින් කල්පනා කරොත් පින්නතින් ඔබට මේ තමන්ගේ ජීවිතයට දාලා තෝරගන්නට පුළුවන්කම ලැබෙනවා. මට මතක් වෙනවා එක්තරා දේශනාවක්. ඒ දේශනාවේ මනාවට පැහැදිලි කරනවා තථාගතයන්න් වහන්සේ රාහුල හාමුදුරුවන්ට රාහුලය ඔබ පඨවියසේ බවුන් වඩන්න. ඔබ ආපෝ ධාතුවසේ බවුන් වඩන්න. තේජෝ ධාතුවසේ බවුන් වඩන්න. වායෝ ධාතුවසේ බවුන් වඩන්න. ආකාශ ධාතු විඥාන ධාතුවසේ බවුන් වඩන්න. මෙන්න මේ ආකාරයට කෙලෙසද මේ බවුන් වඩන්න කියන ආකාරයේ විස්තර කරනකොට පින්නතුනි මේ පඨවියට තියෙන හොඳම උදාහරණයක් තමයි කය. ඒ වගේම බහිද්ධ විදිහට අපිට ගත්තොත් මේ මහ පොළොව තද ගතියෙන් යුක්ත, දර්ථ ගතියෙන් යුක්ත ඒ ස්වභාවය අපිට මනාව විග්‍රහ කර ගන්නට පුළුවන් පඨවි ධාතුවක් විදිහට. මෙන්න මේ පඨවි ධාතුව කියන මහ පොළොව උදාහරණයක් විදිහට ගත්තොත් පින්නතුනි මේ මහ පොළොවේ ගොවියෙක් ඇවිල්ලා එයාට පුළුවන්කම ලැබෙනවා පින්නතුනි උදැල්ලක් අරන් මේ මහ පොළොව හාරලා ඒ තුල වටිනා බීජයක් පැල කළා හොඳ අස්වැන්නක් නෙලා ගන්න. හැබැයි ඒ වගේම මේ පොළොව මත හොරෙක්ට මිනිමරුවෙක්ට මංකොල්ලකාරයෙක්ට පුළුවන්කම ලැබෙනවා පින්නතුනි උදැල්ලක්ම අරගෙන මේ පොළොව හාරලා මිනිස්සෙක් මරලා ඒ පොළොව තුල වලලාන්න. එකම පඨවි ධාතුව මත එකම මහ පොළොව මත මේ සංසිද්ධි දෙකම සිද්ධ වෙන්නේ. මෙතනදී අහනවා මේ මහ පොළොව කම්පා වෙනවද? අර මිනිමරුව මංකොල්ලකාරයෝ මේකේ වලක් කපලා මිනිස්සෙක් මරලා වලලන එකට මහ පොළොව කම්පා වෙනවද? උත්තරේ නැහැ පින්නතුනි. ඒ වගේම අර ගොවියෙක් උදැල්ලක් අරන් වලක් කපලා බීජ පැල කරලා ඒ නස්වැන්නක් නෙලාගෙන සෑම සියලු දිනෙකටම කන්න අදින්න දෙනකොට මේ මහ පොළොව උද්දාමයට පත් වෙනවද මම මේකේ ලොකු වැඩ කටයුත්තක් කරා කියලා? එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මේ මහ පොළොව කම්පා වෙන්නේ නැහැ, උද්දාමයට පත් වෙන්නේ නැහැ. එහෙනම් මෙතනදී අපිට අදහසක් ආවොත් මහ පොළොව වගේ නිශ්චලව කිසි දෙයක් ගණන් ගන්න නැතුව දැක්කේ නෑ වගේ ඉන්න කියලාද? නෑ පින්නතුනි, ඒ තියෙන අදහස ඒක නෙමෙයි. මහ පොළොව
මිනිස්සෙක් මරලා වල්ලනකොට දැක්කේ නෑ වගේ හිටියා. බීජයක් පැල කරනකොට දැක්කේ නෑ වගේ හිටියා. මේ අදහස නෙමේ පින්නතුනි එතන කම්පා නොවෙනවා කියන්නේ. මෙන්න මේ කම්පාව අපි බලන්න ඕන මොකක්ද කියලා. කම්පා නොවෙනවා කියන්නේ මුකුත් නොකර ඉන්නවා නෙමෙයි. මේකට සමහර අය රැවටෙනවා උපේක්ෂාවෙ ඉන්නවා කියලා. නැහැ මෙහි කම්පා නොවන ආකාරය කල්පනා කරන්න ඕන පින්නතුනි. ඒ මහ පොළොව කම්පා නොවෙනවා කියන්නේ මහ පොළොව උත්සාහ කරන්නේ නැහැ පින්නතුනි. ඒ ගොවියවත් ඒ ගොවියගේ ක්‍රියාවවත් අර මිනිමරුවගේ ක්‍රියාවලියවත් කැමැතිසේ පවත්වන්නට. ඒ මහ පොළොව උත්සාහ කරන්නේ නැහැ ගොවියගේ ක්‍රියාකාරීත්වයවත් මිනිමරුවගේ ක්‍රියාකාරීත්වයවත් තම වසඟයට ග්‍රහණයට නතු කරගන්නට. ඇයි මහ පොළොව දන්නවා ඒ ගොවියගේ ක්‍රියාකාරීත්වය මිනිමරුවගේ ක්‍රියාකාරීත්වය අනිච්ච එකක්, ඉච්ඡ නැති එකක්. කෙලෙස නම් මා ග්‍රහණයට වසඟයට කැමැතිසේ ගන්නද, එය නිච්ච කර ගන්නද, අනිච්ච දෙයක් කිසේනම් නිච්ච කර ගන්නද? මෙන්න මෙයයි මහ පොළොව කම්පා නොවෙනවා කියන්නේ. ඉතින් රාහුල කුමාරයාට කියනවා මේ පටවියසේ ඔබ බවුන් වඩන්න. කොහොමද ඔබ පටවියසේ හිතන්නේ? කම්පා නොවෙන්නට හිතන්නට ඕන පින්නතුනි. කොහොමද කම්පා නොවෙන්නට හිතන්නේ? අන්න හරියට මහ පොළොව වගේ පින්නතුනි අපිට නොඑක් සැප වේදනා, දුක් වේදනා, නොදුක් නොසූ වේදනා එනවා. අපි කැමැති සංඥා එනවා, අකමැති සංඥා එනවා. මේවා අපි අපේ කැමැතිසේ පවත්වන්න යනවද? අපි අපේ ග්‍රහණයට ගන්නවද? අපි අපේ වසඟයට ගන්නවද කියන වැරදි දෘෂ්ටි ආවොත් පින්නතුනි අපිට මේ කැමැතිසේ පවත්ව ගන්න පුළුවන්, වසඟයට ගන්න පුළුවන්, ග්‍රහණයට ගන්න පුළුවන් කියන වැරදි දෘෂ්ටි ආවොත් ඒ දෘෂ්ටියට කියනවා අවිද්‍යාව කියලා. එහෙනම් මේ වැරදි දෘෂ්ටි එන්නේ නැති වෙන්න අපිට පුළුවන් නම් විද්‍යාවෙන් මහ පොළොව වගේ දකින්න කම්පා නොවි අපිටත් පුළුවන් වෙනවා පටවියසේ බවුන් වඩන්න. අපිට මේ වැඩපිළිවෙල කැමැතිසේ පවත්ව ගන්න පුළුවන් එකක් නෙමෙයි. එය අනිච්ච එකක්. නිච්ච කරගන්නට බෑ. ඒ කැමැතිසේ පවත්වන්නට බෑ. වසඟයට ගන්නට බෑ. රාහුල කුමාරයාට රාහුල හාමුදුරුවන්ට කියනවා තථාගතයන්න් වහන්සේ ඔබ ආපෝසේ බවුන් වඩන්න. කොහොමද ආපෝසේ බවුන් වඩන්නේ පින්නතුනි? වතුර දිය කඩਿੱත්තකට ගලාගෙන එනවා පින්නතුනි. බොහෝ අපවිත්‍ර වෙච්ච අපද්‍රව්‍ය කෘමිනාශක වල්නාශක ගොවිතැන හරහා මේ සියල්ල ගලාගෙන ඉන්නේ අර පිරිසිදු වතුරට. හැබැයි මේ වතුරෙන් කිසිම කම්පාවක් නොවේ. ඒට කිසිම කම්ප්ලේන් එකක් කරන්නේ නැහැ. ඒ වගේම කාට හරි පුළුවන්කම ලැබෙනවා පින්නතුනි මේ වතුර පාර හරවලා කුඹුරක් ලියද්දක් අස්සද්දලා එයින් සියලු ලෝක සියලු සත්වයන්ට මහා සිතක් කරන්නට. ඒ වගේම බීමට පිරිසිදු ජලය විදියට ලබා දෙන්නට. ඒ වගේම වර්ෂාව විදියට පතනය වෙන්නට අහසට වාෂ්ප කරන්නට. නොඑක් ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නට. එහෙම කරා කියන මේ ජලය කිසි දිනක උද්දාමයට ලක් වෙන්නේ නැහැ. ඔබටත් පුළුවන් නම් මේ ජලයේ විදිහට කම්පා නොවි බවුන් වඩන්නට. ඒ කියන්නේ හැබැයි පින්නතුනි ජලයට කෘමිනාශක වල්නාශක දැම්මත් ජලය ගණන් ගන්න නැතුව ඉන්නවා. ඒකෙන් ගොවිතැන්පත් වලට වතුර දුන්නත් බීමට ගත්තත් නොඑක් නිෂ්පාදන වලට ගත්තත් වර්ෂාවට ගත්තත් ජලය සද්ද නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. ගණන් ගන්න නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. කම්පා නොවෙනවා කියන කාරණේ හොඳට තේරුම් ගන්නට ඕන. එහෙනම් කොහොමද කම්පා වෙන්නේ කියන ආකාරය අපි අර ඉස්සෙල්ලා පටවිය විදිහටම දකින්නට ඕන. කෙනෙක් කොහොමද කම්පා වෙන්නේ පින්නතුනි? ඒ කෙනා හිතනවා ඒක නිච්ච කරගන්න පුළුවන්. මට කැමැතිසේ පවත්ව ගන්නට පුළුවන්. මට මගේ වසඟයට ගන්න පුළුවන්. මට මගේ ග්‍රහණයට ගන්නට පුළුවන්. මෙන්න මේ වැරදි දෘෂ්ටිය තමයි කම්පාවට තුඩු දෙන්නේ. ඇයි යම්පි ඉච්ඡන් නලබති හින්දා. මේ වැරදි දෘෂ්ටි ආවම ගොඩ නැගෙනවා ඉච්ඡාවක්. ඒ ඉච්ඡාව ලබති නෙමේ පින්නතුනි නලබති. එහෙනම් යම්පි ඉච්ඡන් නලබති නම් තම්පි දුක්ඛම්. එහෙනම් මෙන්න මේ මට කැමැතිසේ පවත්ව ගන්නට පුළුවන් කියන වැරදි දෘෂ්ටි ආවහම එන්න මේ අවිද්‍යාව තුලින් තමයි පින්නතුනි මෙන්න මේ ආර්ය දුක එන්නේ.
මොකද මේ අවිද්‍යාව ආර්ය දුකට හේතුව නිසා. ඉතින් ඔබටත් පුළුවන් නම් මේ ජලයේ විදියට කම්පා නොවි බවුන් වඩන්නට ඔබේ ජීවිතය තුළටත් ආපෝ ධාතුවසේ ඔබට බවුන් වඩන්නට පුළුවන්. මෙන්න මේ අවිද්‍යාවට කියන තව නමක් තමයි පින්නතුනේ අස්සාදේ කියන්නේ. මෙන්න මේ වැරදි දෘෂ්ටියටයි අස්සාදේ කියන්නේ. මෙන්න මේ කම්පාවට තමයි අස්සාදේ කියන්නේ. එහෙනම් මේ පටවියත් ආපෝ ධාතුව අස්සාදයක් කරගන්නවද නැද්ද කියන එක තමයි ප්‍රඥාවේ තීරණය පින්නතුනේ. මට කැමති විදිහට පවත්වන්න පුළුවන් කියන වැරදි දෘෂ්ටි ආවොත් මේ පටවිය හෝ ආපෝ ධාතුව එහෙනම් අස්සාදයකට ලක් වෙනවා. හැබැයි කැමති විදිහට පවත්වන්න බෑ කියලා අනිච්ච දැක්කොත් පින්නතුනේ අස්සාදයක් ගොඩ නැගෙන්නේ නෑ. විද්‍යාවෙන් දකිනවා. රාහුල හාමුදුරන්ට තථාගතයන්න් වහන්සේ කියන ඔබට තේජෝ ධාතුව මෙන් බවුන් වඩන්න. කොහොමද තේජෝ ධාතුවට තියෙන උදාහරණය පින්නතුනේ? ගිනි ගොඩක් තියෙනවා මේ ගිනි ගොඩේ ස්වභාවය මොකක්ද? දාන එක දැවෙනවා. මේ ගිනි ගොඩට හොඳ දෙයක් දැම්මත් ඒක දැවෙනවා පින්නතුනේ. අපවිත්‍ර දෙයක් දැම්මත් ඒක දවනවා. ඒක තමයි ගිනි ගොඩේ ස්වභාවය. තේජෝ ධාතුවේ ස්වභාවය. ඒ තේජෝ ධාතුව කවදාවත් කම්පාවට ලක් වෙන්නේ නැහැ. මාහරහ අපවිත්‍ර දේවල් දවනවා නේද කියලා. ඒ වගේ මේ දීගොඩ උද්දාමයටපත් වෙන්නේ නැහැ පින්නතුනි. මා තුලින් බොහෝ වටිනා දේවල් දවනවා කියලා. ඔබ හොඳින්ම දන්නවා අප විසින් බැහැර කරන කසල සියල්ලක්ම එකතු කරලා පෙට්‍රෝලියම් වේවා කාබනික ද්‍රව්‍ය වේවා මේ සියල්ලක්ම දහනයකට ලක් කරගෙන පරිසරයට විෂ නාශක පවා ඉදිරිපත් කරන්නට මේ ගින්නට හැකියාව තියෙනවා. ඒ වගේම පින්නතුනි යම් යම් දහනයන් තියෙනවා ඒවා පරිසරයට යම් ආකාරයෙන් හිත කරමින. පොලිතින් ප්ලාස්ටික් වගේ දෙයක් පින්නතුනි ඇත්තටම පරිසරය තුල දි รา පත් නොවන නිසා ඒට වෙන කරන්නට දෙයක් නැහැ. ඒ දහනය කරන්නට වෙනවා. හැබැයි විෂ ද්‍රව්‍යයක්. නමුත් දි รา පත් නොවුනොත් ඊට වැඩි බරපතල ස්වභාවයකට පත් වෙනවා. ඒ වගේම සමහර දහනයන් පින්නතුනි අපේ ජීවිතයට බොහෝ වැදගත් වෙනවා. ඉතින් මා කියන්නට උත්සාහ කරන්නේ මේ දහනේ ප්‍රයෝජන නෙමෙයි. මේ තුලින් ගින්න කියන තේජෝ ධාතුව උද්දාමයටපත් වෙන්නෙත් නැහැ. ඒ වගේම කම්පාවටපත් වෙන්නෙත් නැහැ. එහෙනම් කොහොමද මේ ලෙස සිටින්නේ? මේ තේජෝ ධාතුව කෙරෙහි අන්න අපිට ඒ සම කරලා බවුන් නඩන්න පුළුවන් නම් අපිට තේජෝ ධාතුව වගේ අවිද්‍යාවක් ගොඩනගා ගන්න නැති වෙන්නට අස්සාදයක් ගොඩනගා ගන්නට නැති වෙන්නට ඒ වැරදි දෘෂ්ටිය ගන්න නැතුව ඉන්නට පුළුවන්කම ලැබෙනවා. කොහොමද තේජෝ ධාතුව වගේ අපිට ඒ ස්වභාවය අපි අපේ කැමැතිසේ පවත්වන්න යනවද නැද්ද කියන කාරණේ. එහෙමත් නැත්නම් අපිට අපේ ග්‍රහණයට තියාගන්න පුළුවන්ද නැද්ද කියන ආකාරයට එහෙමත් නැත්නම් අපේ වසඟයට ගන්න පුළුවන්ද බැරිද කියන ආකාරයෙන් අපිට හිතන්නට පුළුවන්කම ලැබෙනවා. අපි හිතනවා නම් අපිට කැමැතිසේ තියාගන්න පුළුවන් කියලා. ඒ හිතන්නේ අපි අනිච්ච දෙයක් නිච්ච විදියට. තථාගතයන්න් වහන්සේ රාහුල හාමුදුරන්ට කියනවා වායෝ ධාතුව මෙන්න ඔබත් බවුන් වඩන්න. හොඳම උදාහරණය පින්නතුනි ඔබේ නාස්පුඩු දෙක අතරින් ඔබ ගන්නෙ මොකක්ද? වායෝ ධාතුව ඔක්සිජන් ගන්නෙ. ඒ කොයිතරම්නම් ප්‍රයෝජනවත්ද? හැබැයි ඔබ පරිසරයට මුදා හරින්නේ කාබන් ඩයොක්සයිඩ්. ඒ වගේ මුණුසුම් සහිත ඒ අපද්‍රව්‍ය ස්වභාවයකුත් එක්ක. හැබැයි මේ වායුව තමාගෙන් හොඳ දේවල් ගත්තත් තමන්ට නරක දේවල් ඉදිරිපත් කරත් ඒ වායුව කම්පාවට ලක් වෙන්නේ නැහැ. ඒ වගේම ගහකොළක් ගත්තොත් ඒ වායුවෙන් ගන්න කාබන් ඩයොක්සයිඩ් වැනි විෂ වායුව. ඒ වගේ මේ වායුවට ගහකොළ මගින් ප්‍රභා සංශ්ලේෂණය නිකුත් කරන ඔක්සිජන් වගේ ඉතාමත් හිතකර වායුව. එහෙම කරත් මේ වායු උද්දාමයටපත් වෙන්නේ නැහැ පින්නතුනි තමන්ට මෙන්න මේ ආකාරයෙන් හොඳ දෙයක් වුණා කියලා. එහෙනම් ඔබටත් මේ වායුවසේ බවුන් නඩනවා කියන්නේ සත්වයන් පුද්ගලයන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේදී ගහකොළ ආශ්වාස ප්‍රාශ්වාස ප්‍රභා සංශ්ලේෂණය කිරීමේදී මේ වායුව සද්ද නොකර බලන් ඉන්නවා කියන එක නෙමෙයි පින්නතුනි. ඒ වායුව ධාතුව වගේ කම්පා නොවේ ඉන්නයි කියන්නේ. කෙලෙසද කම්පා වෙන්නේ
මෙන්න අපි අපිට ආදේශ කළගෙන බලන්නට ඕන. කොහොමද වායෝ ධාතු වගේ අපි කම්පා නොවෙන්නේ පින්නතුනේ? අන්න ඒක වගේ හරියට අපි ඒ හොඳ ද්‍රව්‍යයක් හොඳ වායුවක් ලැබුණත් එහෙමත් නැත්නම් අපද්‍රව්‍ය වායුවක් ලැබුණත් අපි ඒ ස්වභාවය අපි අපේ කැමැතිසේ පවත්වන්නට යන්නේ නැහැ. මොකද කැමැතිසේ පවත්වන්නට පුළුවන් කියලා හිතන එකම අවිද්‍යාවක්, අස්සාදයක්. එහෙනම් කැමැතිසේ පවත්වන්න බැරි එක තමයි එහි තිබෙන යථාර්ථය. එහෙනම් කැමැතිසේ පවත්වන්න පුළුවන් කියලා හිතන්නෙම අනිච්ච දෙයක් නිච්ච කරගන්නට පුළුවන් කියන අදහසින්. හැබැයි අනිච්ච වීමමයි එහෙම තියෙන යථාර්ථය. එහෙනම් යම් පනානිච්ඡන්තං දුක්ඛං වාති, යමක් අනිච්ච වුණොත් ඒ දුකම වෙනවා. එහෙනම් යමක් අනිච්ච නම් දුක නම් ඒ අසාර වෙනවා. මෙන්න මේ ආකාරයට අසාරාර්ථයෙන් මේ ලෝකේ දිහා බලන්නට වෙන්නේ අනිච්චින්දයි පින්නතුනි. අනිච්ච නිසා දුක්ඛින්දයි. අනිච්ච නිසා දුක්ඛින්ද අනත්තින්දයි පින්නතුනි. ඉතින් මෙන්න මේ ආකාරයට සතර මහා භූත ආකාරයට කල්පනා කරලා බැලුවොත් මේ ලෝකේ දිහා ඔබට පුළුවන්කම ලැබෙනවා පින්නතුනි කම්පා නොවෙන්නටත් උද්දාමයටපත් නොවෙන්නටත්. ආකාශ ධාතුවේත් ඔබට බහුනඩන්නට පුළුවන් පින්නතුනි. ආකාශ ධාතුවේ සිද්ධ කරන්නේ මොකක්ද? මේ සතර මහා භූතයන් රඳවා තබා ගැනීම. එහෙනම් මේ සතර මහා භූතයන්ගෙන් වැදගත් වෙන වැඩක් වෙනවා සිද්ධ පින්නතුනි. ඒ වගේම අවඩක් වෙන වැඩක් සිද්ධ වෙනවා. ඒ වැදගත් වෙන වැඩවල් සිද්ධ වෙනවත් මේ ආකාශ ධාතුව කිසි විටක උද්දාමයටපත් වෙන්නේ නැහැ. කල්පනා කරන්න පින්නතුනි ආකාශ ධාතුවේ තිබෙන සතර මහා භූත ස්වභාවයක්ම නිවන් දැකීම පවා සිද්ධ වෙනවා. ඒ වගේම ආකාශ ධාතුවේ තිබෙන සතර මහා භූතයන් මගින් අபிසංකාර සිද්ධ වීමකුත් සිද්ධ වෙනවා. එහෙනම් මේ සඳහා පටිසමුප්පාද ක්‍රියාවලිය සිද්ධ වෙන්නට ඕන බව ඇත්ත. ඒත් මේ ආකාශ ධාතුව කිසි විටක කම්පා වෙන්නේ නැහැ, උද්දාමයටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආකාශ ධාතුව සද්ද නොකර ඉන්නව නෙමෙයි පින්නතුනි. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නව නෙමෙයි. මේ ආකාශ ධාතුවේ කම්පා නොවීම අපිට අපි ආදේශ කරගන්නට ඕන. කොහොමද අපිට මේ උපමාව ආදේශ කරගන්නේ පින්නතුනි? මේ ආකාශ ධාතුව වගේ අපිටත් පුළුවන් නම් උද්දාමයට ලක් වෙන තැනදී අපි කැමැතිසේ පවත්වන්න නැතුව ඉන්නට. මොකද කැමැතිසේ පවත්වන්න පුළුවන් කියන අදහසම අවිද්‍යාවක්, ඒක අස්සාදයක්. හැබැයි මේ අස්සාදේ ආපු ගමන් කුමක්ද සිද්ධ වෙන්නේ? සැප වේදනාව හමුවේ රාගයකුත්, දුක් වේදනාව හමුවේ ද්වේෂයකුත්, නොදුක් නොසු වේදනාව හමුවේ මෝහයකුත් සිද්ධ වෙන මේ රාග දේශ මොහ වැඩපිළිවෙල සිද්ධ වෙනවා. එහෙනම් මේ රාග දේශ මොහ වැඩපිළිවෙල රෝධ කළ යුතු එකක්ද නිරෝධ කළ යුතු එකක්ද කියන සුතවත් ආර්ය ශ්‍රාවකයට වැටහෙනවා. ඒ රාග දේශ මොහයන් නිරෝධ කළ යුතු එකක්. එහෙනම් රාග දේශ මොහයන් නිරෝධ කරනවා කියන රාග දේශ මොහයන් නැති නොවෙන්නට වග බලා ගන්නට ඕන. එහෙනම් රාග දේශ මොහයන් නැති වෙන්නේ කුමක් නිසාද වෙනදින? අපිට තියෙන වැරදි දෘෂ්ටියින්ද. මොකද අපිට සම්මා දිට්ඨිය නැත්නම් අපි මිත්‍යා දිට්ඨියෙන් අවිද්‍යා දිට්ඨියෙන් යුක්තව කටයුතු කරනවා. ඒ වැරදි දිට්ඨිය තමයි පින්නතුනේ අපිට මේ පඨ ව්‍යාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන මේ ධාතු ස්වභාවයන් අපිට අපේ කැමැතිසේ පවත්ව ගන්නට පුළුවන් කියන වැරදි දෘෂ්ටිය. හැබැයි යථාර්ථය මොකක්ද? ඇත්තටම අපිට ඒ පඨ ව්‍යාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු මේ ස්වභාව අපිට කැමැතිසේ පවත්ව ගන්න බැරි වෙන එක තමයි පින්නතුනේ තියෙන යථාර්ථය. ඉතින් මේ යථාර්ථය තුළින් සුතවත් ආර්ය ශ්‍රාවකයාට දැක්කනම් ඌට අස්සාදේ නිර්මාණය වෙන්නේ නැහැ පින්නතුනි. එහෙනම් ඌට රාග දේශ මොහ රෝධ වෙන්නේ නැහැ, නිරෝධ වෙනවා. ඒ නිරෝධ වෙන තැන, අස්සාදේ නිර්මාණය නොවුණු තැන, විද්‍යාවෙන් දැක්ක තැන පින්නතුනි ඌට නිවන් සුවේ ප්‍රඥාවට දැනෙනවා. ඔන්න සුඛිතතර සුඛය කියන්නේ ඔන්න ඕකයි. ප්‍රඥාවෙන් දැනෙන සුඛය. ඒකයි කියන්නේ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා. ඉතින් පින්නතුනි මෙන්න මේ ආකාරයට බලන්නට පුළුවන්. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මෙන්න මේ මම දැනගත්ත මේ කාරණේ පින්නතුනි මට පමණක් නෙමේ සියලු ලෝක සියලු සත්වයන්ටත් සිද්ධ වුණා නම් කොයිතරම්නම් යහපතක්ද? ඔව් සියලු ලෝක සියලු සත්වයන්ටම ප්‍රාර්ථනා කරනවා. මටද සියලු ලෝක සියලු සත්වයන්ට නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙන්නට. එසේනම් පින්නතුනි මෙන්න මේ ආකාරයට ඔබට ඔබේ ශරීරය දිහා බලන්නටත් පුළුවන්. ඒ තියෙන පඨවි කොටස, ආපෝ කොටස, තේජෝ කොටස, වායෝ කොටස, ඒ වගේම ආකාශ ධාතුව, විඥාන ධාතුව කියන මෙන්න මේ ස්වභාවයත්
ඔබ ඔබේ කැමැතිසේ පවත්වන්න යනවද? ඒ වැරදි දෘෂ්ටිය ඔබට අවිද්‍යාවක් විදියට එනවද? එහෙමත් නැත්නම් ඔබ විද්‍යාවෙන් දැකලා මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන දාල ස්වභාවය ඔබට ඔබේ කැමැතිසේ පවත්වන්න බැරි බව තේරුම්ගෙන ඔබ විද්‍යාවෙන් දැකලා අස්සාදයක් නිර්මාණය කර නොගෙන ඉන්නවද කියන කාරණය ඔබ කල්පනා කරන්නට ඕන පින්නතුනි. ඔබ දක්ෂ නම් ඊලස අස්සාදයක් නිර්මාණය නොකර ගන්න ඔබ ආදීනවේ දැකලා පින්නතුනි නම් අනිච්ච බව දුක්ඛ බව අනාත්ම බව දැකලා. එහෙනම් ආදීනවේ දැක්කනම් පින්නතුනි ඔබට රාගයක්, ද්වේෂයක්, මෝහයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඔබ නිරෝධයි. ඔබ බාණෙන් නික්මිලා. මොකද බාණ කියන්නේ මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ලෝකයට ඡන්ද රාගය එකතු වීමයි. මොකක්ද මේ ඡන්ද රාගය කියන්නේ පින්නතුනි අපිට එන වැරදි දෘෂ්ටිය. මොකද්ද වැරදි දෘෂ්ටි අපිට මේ කැමැතිසේ පවත්වා ගන්න පුළුවන් කියන වැරදි දෘෂ්ටිය. මේ ඡන්ද රාගය නිරෝධ වෙන්න නම් පින්නතුනි ඔබට ඡන්ද රාගය නැති වෙන්නට ඕන. ඡන්ද රාගය නැති වෙන්න නම් ඔබ වැරදි දෘෂ්ටි නැති වෙලා නිවැරදි දෘෂ්ටිය නම් වූ සම්මා දිට්ඨිය එන්නට ඕන. කුමක්ද සම්මා දිට්ඨිය කියන්නේ? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ ඥානං. අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා පින්නතුනි. එහෙනම් ඔබ සරියුත් හාමුදුරන්ගේ දේශනාවට අනුව ඔබට ආර්ය දුක, ආර්ය දුකට හේතුවත් ආර්ය දුක නිරෝධයත්, ආර්ය දුක නිරෝධ කරන මාර්ගයක් දැකිය යුතු වෙනවා පින්නතුනි. එහෙනම් ඔබ කල්පනා කරගන්න ඕන ආර්ය දුක ඇති වෙන්නේ කොහොමද පින්නතුනි? ආර්ය දුකට හේතුව ඇති වෙන්නේ කොහොමද කියන කාරණේ පැහැදිලි කරගන්නට ඕන පින්නතුනි. ආර්ය දුකට හේතුව කියන්නේ අස්සාදේ පින්නතුනි. ආර්ය දුක කියන්නේ අනිච්ච වීම නිසා ගොඩනැගෙන දුකයි පින්නතුනි. එහෙනම් ප්‍රඥාවෙන් දකින මේ ආර්ය දුකට හේතුව මොකක්ද? මෙන්න මේ අස්සාදේ. මෙන්න මේ අස්සාදේ ඇති වෙන්නට හේතුව මොකක්ද පින්නතුනි? අපිට තියෙන වැරදි දෘෂ්ටිය. මොකක්ද අපිට තියෙන වැරදි දෘෂ්ටිය පින්නතුනි? මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ධාතු අපිට අපේ කැමැතිසේ පවත්වා ගන්න පුළුවන් කියන වැරදි දෘෂ්ටිය පින්නතුනි. මෙන්න මේ වැරදි දෘෂ්ටි ආපු කල්ලි අපිට අස්සාදයක් ගොඩනගෙනවා. මෙන්න මේ අස්සාදය තමයි දුකට හේතුව උනේ. එහෙනම් අස්සාදය ගොඩනගුණා නම් ඒ නිච්චයි කියලා අපි හිතුවා. එහෙනම් නිච්චද ඇත්තටම යථාර්ථයෙන් අනිච්චද කියන කාරණේ අපි කල්පනා කරලා බැලුවාම පිළිතර මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු ඇත්තටම යථාර්ථයෙන් අනිච්චයි. අනිච්ච නම් යද නිච්ඡං තන් දුක්ඛං. එහෙනම් ආර්ය දුක වන්න පේනවා පින්නතුනි. යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා. එහෙනම් ඒ ස්වභාවය අත්තයිද අනත්තයිද අනත්තයි. එහෙනම් ඔබ ආර්ය දුකක් දැක්කා. එහෙනම් ආර්ය දුක නිරෝධ කරගන්නේ කොහොමද කියලා කල්පනා කරාම ඔබට පේනවා පින්නතුනි අන්න අස්සාදේ නිරෝධ කරගන්නට ඕන. මොකද්ද මේ අස්සාදේ කියන්නේ? මේ පඨවි ආපෝ තේජෝ ආකාශ විඥාන වායෝ කියන ධාතු අපිට අපේ කැමැස්සේ පවත්වා ගන්න පුළුවන් කියන වැරදි දෘෂ්ටිය නැති කරගන්නට ඕන පින්නතුනි. එහෙනම් නිවැරදි දෘෂ්ටියෙන් සම්මා දිට්ඨියෙන් දකින්නට වෙනවා. ඒ සඳහා යම් මගක් අනුගමනය කරන්නට ඇද්ද? එහෙනම් ආර්යයටගේ මග වෙන සම්මා දිට්ඨියෙන් ඇරෙන සම්මා සංකප්පේ, සම්මා වාචා, සම්මා කම්මන්තේ, සම්මා ආජීවයේ, සම්මා වායාමයේ, සම්මා සති, සම්මා සමාධි කියන මේ ආර්යයටගේ මග පූර්ණේ කරගන්නට පුළුවන් වෙන මේ සුතවත් ආර්ය ශ්‍රාවකයාට හැකි වෙනවා පින්නතුනි. සම්මා ඥාන, සම්මා විමුක්ති කියන උතුම් වූ අරියත් ඵලයේ සාක්ෂාත් කර ගැනීම දක්වාම සෝවාන් සකදාගාමි අනාගාමි අරියතුන් වහන්සේ කෙනෙක් වීමටම අවශ්‍ය මඟ වැඩීම සඳහා. එහෙනම් පින්නතුනි මෙන්න මේ ආකාරයෙන් අරගෙන මේ පඨවි අස්සාදයෝ රාග දේශ මොහයෝ නිරෝධයි. එහෙනම් නිවන් සුව දැනෙනවා. ඒ වගේම ආපෝ අස්සාදයෝ රාග දේශ මොහයෝ නිරෝධයි. නිවන් සුව දැනෙනවා. තේජෝ අස්සාදයෝ රාග දේශ මොහයෝ නිරෝධයි. නිවන් සුව දැනෙනවා. වායෝ අස්සාදයෝ රාග දේශ මොහයෝ නිරෝධයි. නිවන් සුව දැනෙනවා. ආකාස අස්සාදයෝ රාග දේශ මොහයෝ නිරෝධයි. නිවන් සුව දැනෙනවා. විඥාන අස්සාදයෝ රාග දේශ මොහයෝ නිරෝධයි. නිවන් සුව දැනෙනවා. ඔබ මදක් කල්පනා කර බලන්න පින්නතුනි. ඔබේ ප්‍රඥාව මූ කරලා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු හරහා අස්සාදේ ගොඩනැගුණේ ඇයි? ඒ ධාතුන් පිළිබඳ තියෙන වැරදි දෘෂ්ටිය නිසා මට මගේ කැමැතිසේ පවත්වා ගන්නට පුළුවන්. එහෙනම් ඔබ නිවන් සුවත් විඳින්නට නම් රාග දේශ මොහ නිරෝධයට නම් ඔබට නිවැරදි දෘෂ්ටි නම් වූ සම්මා දිට්ඨිය ඇති වෙන්නට ඕන. මේ පඨවි ආපෝ තේජෝ ආකාශ විඥාන වායෝ කියන ධාතු මට මගේ කැමැතිසේ පවත්වා ගන්නට බැරි බව. එහෙනම් පින්නතුනි මෙන්න මේ අදහසත් එක්ක ඔබ තම ජීවිතයේ පඨවි ස්වභාවයන්, ආපෝ ස්වභාවයන්, තේජෝ ස්වභාවයන්, වායෝ ස්වභාවයන්, ආකාශ ස්වභාවයන්, විඥාන ස්වභාවයන් ඔබට මෙනෙහි කරගත හැකි නම් ඒ තුල කම්පා නොවි, උද්දාමයටපත් නොවි ඔබට ඒ සමකොට බවුන් වඩන්නට අවශ්‍ය සම්මා දිට්ඨිය පසක් කරගන්නට
මේ කර්මස්ථාන භාවනාව උපනිශ්‍රයක් වේවා කියන අදිෂ්ඨානයෙන් මා කීවට පසු ඔබද මේ කර්මස්ථාන භාවනාව සජ්ජායනා කරන්න. පඨවි අස්සාදයෝ රාග ද්වේෂ මෝහයෝ සියලු මාර බන්ධනයෝ නිරෝධයි 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 නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා ආපෝ අස්සාදයෝ රාග ද්වේෂ මෝහයෝ සියලු මාර බන්ධනයෝ නිරෝධයි 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 නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා තේජෝ අස්සාදයෝ රාග ද්වේෂ මෝහයෝ සියලු මාර බන්ධනයෝ නිරෝධයි 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 නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා වායෝ අස්සාදයෝ රාග ද්වේෂ මෝහයෝ සියලු මාර බන්ධනයෝ නිරෝධයි
නිරෝධයි නිරෝධයි නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා ආකාස අස්සාදයෝ රාග ද්වේෂ මෝහයෝ සියලු මාර බන්ධනයෝ නිරෝධයි 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 නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා විඤ්ඤාණ අස්සාදයෝ රාග ද්වේෂ මෝහයෝ සියලු මාර බන්ධනයෝ නිරෝධයි 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 නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා ලෝකය අස්සාදයෝ රාග ද්වේෂ මෝහයෝ සියලු මාර බන්ධනයෝ නිරෝධයි 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 නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා
චයෝමුනින්දස්ස සුබෝධිමූලේ අහෝසිමාරස්ස පරාජයෝහි උග්ගෝසයුන්දේව කනාපසන්නා ඒතේන සච්චේන ජයසුමයිහං චයෝමුනින්දස්ස සුබෝධිමූලේ අහෝසිමාරස්ස පරාජයෝහි උග්ගෝසයුන්දේව ගනාපසන්නා ඒතේන සච්චේන ජයසුතුයිහං චයෝමුනින්දස්ස සුබෝධිමූලේ අහෝසිමාරස්ස පරාජයෝහි උග්ගෝසයුන්දේව ගනාපසන්නා ඒතේන සච්චේන සුවත්ති හෝතු අප මහා බෝසතාණන් වහන්සේ ජයසිරි මහා බෝධිරාජාණන් වහන්සේගේ පාමුල උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. එහිදී සියලු මාර පරාජය කරමින් උන්වහන්සේ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ප්‍රීති ഘോഷාවට ජය ഘോഷාවට පාත්‍ර වුණා. ඒ සත්‍යයක්. ඒ සත්‍යානුභාවයෙන් උන්වහන්සේගෙන් නිකුත් වන්නා වූ ඒ ශුද්ධ ශක්තිය, ඒ පාරමිතා ශක්තිය මේ නිවන් දකින්නට පාරමිතා පුරන මේ සෑම සියලුම දෙනෙක්ටම ඒ බුද්ධ ශාසනයේ රැකවරණය, ඒ ජයසිරි මහා බෝධිරාජාණන් වහන්සේගේ රැකවරණය අප කරා විහිදී පැතිරී කලා ගොස් පිහිටන්නට ඒ උතුම් ජයමංගල්‍ය අපිටද සිද්ධ වීමටම හේතු වාසනා වේවා කියන අධිෂ්ඨානය මට මෙන්ම සියලු ලෝක සියලු සත්වයන්ටම සිද්ධ වේවා. මංගල්‍යයක් යනු මංගල කාරණයක් විදිහට මේ නිවන අර්ථ දක්වන්නට පුළුවන්. කේමේ අර්ථ දක්වන්නට පුළුවන්. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං. මේ අටලෝ දහමේ කම්පා නොවීම, මේ අවිද්‍යා දෘෂ්ටියෙන් යුක්තව කටයුතු නොකිරීම, විද්‍යාවෙන් දැකීම, චිත්තං යස්සන කම්පති යනුවෙන් විග්‍රහ. ඒ චිත්තය
යසසට හේතු වෙනවා. කම්පණය වෙන්නේ නැහැ. එවිට අශෝක වෙනවා. මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සිද්ධ වෙන්නේ නැහැ. කුමක් නිසාද? අවිද්‍යාව ප්‍රහීන නිසා. අශෝකං විරජං දැන් රජස් වෙන්නේ නැහැ. එයින් වෙන් වෙන විරජ වෙනවා. ඒ කේමයයි ඒ නිවනයි. ඒ තම මංගල මුත්තම මේ මංගල කාරණයයි. චයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසිමාරස්ස පරාජයෝහි උක්කුසයුන්දේව ගනාපසන්නා ඒතේන සච්චේන ජයස්සුමයිහං ඒතේන සච්චේන ජයස්සුතුයිහං ඒතේන සච්චේන සුවත්ති හෝතු අහං අවේරෝ හෝමි මම වෛර නැත්තෙක් වෙම්වා කෙලෙසද මේ මට වෛරය ගොඩ නැගින්නේ ද්වේෂයේ හිනි පෙත්තට නැග්ගහම ඒ වෛරයක් බවට පරිවර්තනය වෙනවා
එනම් මේ ද්වේෂයට තුඩු දෙන කාරණය මොකක්ද? දුක් වේදනාව මම හිතනවා මට කැමතිසේ තියාගන්නට පුළුවන් කියන වැරදි දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය ද්වේෂයක් වෙනවා. එනම් ඒ ද්වේෂය වෛරයක් බවට පරිවර්තනය වෙලා ඒ වෛර කරන්නෙක් බවට පත් වුණා මේ වෛරය පැල්ලමක් විදියට වෛරමක් විදියට ඒ වෛරය සදාකාලික වෙනවා. බැහැගන්න දැඩිව ග්‍රහණය වෙනවා. කච්චපුට සේරිවාණජ ජාතකයේදී බෝසතාණන් වහන්සේ දෙව්දත් තෙරගේ එක්තරා අවධියක භවයක ඒ ගොඩනගාගත් වෛරය බුද්ධත්වය ලබන අවසන් අත්භවයේදී පවා දේවදත්ත හාමුදුරුවෝ බුද්ධ ශාසනීදයන් ඒ වෛරය පිරිමහනවා. එවන් වූ තද පැල්ලමක් තමයි වෛරමක් තමයි වෛරය කියන්නේ. ඒට මූලික වුණේ අර රන්තලිය රැගෙන යාමේ දුක් වේදනාව තමන්ට කැමතිසේ පවත්ව ගන්නට ගිය දේවදත්ත තෙරේ අත්භවයේදී විද්‍යාව නොදන්න කමට අවිද්‍යාවෙන් යුක්තව ඒ දුක් වේදනාව තුල ගොඩනගාගත්ත අවිද්‍යාව තමයි ද්වේෂයක් විදියට වෛරයක් විදියට වෛරමක් විදියට පැන නැගුණේ. එහෙනම් මම වෛර නැත්තෙක් වෙන්නට ද්වේෂ නැත්තෙක් වෙන්නට දුක් වේදනාව තුල තිබෙන අවිද්‍යාවෙන් තොරව විද්‍යාවෙන් දකින්නට පුළුවන්කම ලැබෙන්නට. අභ්‍යාපච්චෝ හෝමි මම බය නැත්තෙක් වෙම්වා. බුද්ධ ශාසනයේ භය යනු කාමයට අදිවචනයක්. කාමයේ යම් තැනකද එතන බය තියෙනවා. බය විස්තර වෙනවා. එනම් මේ කාමයේ යනු අවිද්‍යාවට කියන නමක්. එනම් යම් තැනක බය විය යුත්තේ කුමකටද? එහෙනම් අවිද්‍යාව පත්‍ය සංඛාර වැඩ පිළිවෙලටයි. ඔහු විද්‍යාවෙන් යුක්ත වේ කටයුතු සිද්ධ කරනවා නම් අනිච්ච දුක් අනාත්ම දකිනවා නම් ඔහු කිසිවිටකත් බය විය යුතු නැහැ. අනීගෝ හෝමි නීග නැත්තෙක් වෙම්වා. නිග්‍රහයට ලක් නොවන තැනැත්තෙක් වෙම්වා. නිග්‍රහයකට ලක් වෙන්නේ කෙලෙසකද? රාගය තියෙන තැන, ද්වේෂය තියෙන තැන, මෝහය තියෙන තැන. ඒ කෙනා නිග්‍රහයට ලක් වෙනවා. මොකද ඔහුගේ දෘෂ්ටි අවිද්‍යාවෙන් යුක්ත නිසා. ඌට විද්‍යාවේ දැක්මක් සම්මා දිට්ඨියක් නොමැති නිසා. එහෙනම් නීග යනු රාගයට, ද්වේෂයට, මෝහයට කියන නම. එහෙනම් නීග නැත්තෙක් වෙන්නට නම් රාග දේශ මෝහ නැති විය යුතුයි. ඒ සඳහා විද්‍යාවෙන් දැකිය යුතුයි. සුඛී අත්තානං පරිහරාමි. සුඛිතවත් අත්බවක් පරිහරණය කරන්නට ලැබේවා. මේ ලෝකයේ විද්‍යාවෙන් ලැබෙන සුඛය නම් වූ ප්‍රඥාවේ සුඛය විස්තර වන්නේ නිවන කියන සුඛයට. ඒ වේදනා චෛතසිකයෙන් නොව ඒ ප්‍රඥා චෛතසිකයෙන් දකින නිවන නම් වූ සුඛයයි. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මට මෙන්ම සියලු ලෝක සියලු සත්වයන්ටද මේ සුඛිතාත් බව පරිහරණය කරන්නට ලැබේවා. මා කීවාට පසු ඔබද මේ කර්මස්ථානයේ සත්‍යයන කරනවා. අහං අවේරෝ හෝමි අභ්‍යාපච්චෝ හෝමි අනීකෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අහං අවේරෝ හෝමි
අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
එයම සාන්තයි, එයම ප්‍රණීතයි. කුමක්ද මේ සාන්ත ප්‍රණීත? නිවනම සාන්තයි, නිවනම ප්‍රණීතයි. සියලු සංකාරයන්ගේ යම් සමතයක් ඇත්ත, එයම සාන්තයි, එයම ප්‍රණීතයි. යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ සියලු උපදීන්ගේ කාමෝපදි, ක්ලේශෝපදි, ස්කන්ධෝපදි, අபிසංකාරෝපදි, කාම ගුණෝපදි කියන මේ සියලු උපදීන්ගේ පටිනිස්සග්ගයක් ඇත්ත. බැඳීමෙන් වෙන්වීමක් ඇත්ත. එයම සාන්තයි, එයම ප්‍රණීතයි. තණ්හක්කයෝ තණ්හාවෙන් කය නොවී අක්කයවීමක් ඇත්ත. විරාගෝ රාග නොවිමින් රාගයෙන් වෙන්වීමක් විරාගයක් ඇත්ත. නිරෝධෝ රෝධ නොකිරීමෙන් නික්මීමක් නිරෝධයක් ඇත්ත. නිබ්බානන්ති බාන නොසාදමින් නිබ්බානවීමක් ඇත්ත. මා කීවාට පසු මේ කර්මස්ථානයෙන් සච්චායනා කරන්න. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති
නිවනම සාන්තයි නිවනම ප්‍රණීතයි සියලු සංකාර සමතයි සියලු උපදිපටි නිස්සග්ගයි තණ්හාවෙන් කය නොවේ රාගයෙන් විරාගයි අවිද්‍යාව නිරෝධයි බාණෙන් නික්මෙමි නිවනම සාන්තයි නිවනම ප්‍රණීතයි සියලු සංකාර සමතයි සියලු උපදිපටි නිස්සග්ගයි තණ්හාවෙන් කය නොවේ රාගයද විරාගයි අවිද්‍යාව නිරෝධයි බාණෙන් නික්මෙමි නිවනම සාන්තයි නිවනම ප්‍රණීතයි සියලු සංකාර සමතයි සියලු උපදිපටි නිස්සග්ගයි තණ්හාවෙන් කය නොවේ රාගයද විරාගයි අවිද්‍යාව නිරෝධයි බාණෙන් නික්මෙමි ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ
නිපානන්ති
රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං රාගගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා ද්වේෂගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා මෝහගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා සියලු ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා රාගගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා ද්වේෂගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා මෝහගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා සියලු ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා රාගගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා ද්වේෂගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා මෝහගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා සියලු ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා රාගගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා ද්වේෂගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා මෝහගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා සියලු ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා
නැත මට කිසිදු සරණක් මේ භවගමන අංශු මාත්‍රයක්වත් ඉතිරි නොකර උදුරා දමනවා හැරෙන්නට නැත මට වෙන කිසිදු සරණක් මේ ධර්මතාවය වන අනිච්ච බව දුක්ඛ බව අනාත්ම බව අසුභ බව වටහා ගන්නවා හැරෙන්නට නැත මට වෙන කිසිදු සරණක් මේ රාග ද්වේෂ මෝහ නම් වූ සංග්‍රහ කරමින් ප්‍රහීන කරමින් සංඝ වෙනවා හැරෙන්නට නැත මට වෙන කිසිදු සරණක් මේ පංචස්කන්ධයට චන්දරාගයෙන් මැදිලා ඒ හදාගන්නා වූ පංච උපාදානස්කන්ධය නම් වූ බාන ඒ බානින් නික්මීමට චන්දරාගේ ප්‍රහීන කිරීමට මේ පංචස්කන්ධයේ යථාභූත ස්වභාවය වන අනිච්ච බව දුක්ඛ බව අනාත්ම බව වටහා ගන්නවා හැරෙන්නට නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං
තිමේ සරණං අඤ්ඤං නිපානං පරමං සුඛං නිපානං පරමං සුඛං